ආයුබෝවන්. ජීවිතයේ නෞකාවක් නම් ඒ නෞකාව නිසි ගමනාන්තයක් කරා ධාවනය කරන්න පදවන්න අපිට තියෙන ලොකුම හයිය ශක්තිය වෙන්නේ අධ්‍යාපනය. අධ්‍යාපනය යහපත්ව සාර්ථකව ඔබට සිදු කරන්න පුළුවන් නම් ඔබේ ජීවිත නෞකාව බොහොම ලේසියෙන් නිසි ගමනාන්තයක් දක්වා ඔබට පදවන්න පුළුවන්. ඉතින් ඔබට අත්වැඩක් වෙන්න, ඔබට ශක්තියක් වෙන්න අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ කඩවීම බොහොම සාර්ථකව ශක්තිමත්ව ජය ගන්න අවශ්‍ය ඒ අඩිතාලම සකසලා දෙන්න මේ උදෑසනත් ජාතික පාසල් විද්‍යාව කණ්ඩායම අපි සූදානම්. ඉතින් අලුත් දවසක්, අලුත් ආරම්භයක් ජීවිතයේ යහපත්ව ගෙවන්න ඔබට අවශ්‍ය ශක්තිය අපි එලෙසින් ලබා දෙන්න අපි විශ්වාස කරන ඔබත් බොහොම සතුටින් බොහොම සුබවාදී ආකල්පත් එක්ක ධනාත්මක චින්තනයෙන් යුතුව ජීවිතයට මුහුණ දෙවි. අද දවසේ අපි ඔබ වෙනුවෙන් තෝරගන්න පාඩම් මාතෘකාවට ප්‍රවේශය මට හිතුණා මෙහෙම ලබා ගන්න. දැන් ඔබත් එක්ක ඉන්න ඔබේ මිතුරු මිතුරියන් කිහිප දෙනෙක්ට යම්කිසි කාර්යයක් පවරනවා ඔබේ පන්තිය ඇතුළේදී. ඔබේ ගුරුවරිය ඔබට යම්කිසි කාර්යයක් පවරනකොට ඒ එකම කාර්යයකට ඔබ ඇතුළු ඔබේ කණ්ඩායම විවිධ කාලයක් අරගෙන තමයි මේ වැඩේ නිම කරන්නේ. එක් කෙනෙක් බොහොම ඉක්මනින් ඒ කාර්යය අවසන් කරනවා, තවත් කෙනෙක් ටිකක් පසුබට වෙනවා. කාර්ය එකම වුණත් ඒ සඳහා දක්වන කාලය එහෙමත් නැත්නම් මේ ක්‍රියාව සිදු කරන ආකාරය කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා. ඉතින් අන්න එහෙමම තමයි ලෝහවලත් යම් යම් කාල අනුව එහෙමත් නැත්නම් ප්‍රතික්‍රියාව සඳහා දක්වන ශීඝ්‍රතාවය ලෝහයෙන් ලෝහයට වෙනස් වෙන්න පුළුවන්. මෙය අපි විද්‍යාත්මකව හදාරන්න අවශ්‍ය කාරණයක්. විශේෂයෙන්ම විද්‍යාව ඔබේ විෂය නිර්දේශයට අදාළ පාඩම් මාතෘකාවක් විදිහට අද දවසේ අපි සාකච්ඡා කරන්න තෝරගත්තා ලෝහ සක්‍රියතා ශ්‍රේණි කියන පාඩම් මාතෘකාව. ඉතින් අපි මේ පාඩම් මාතෘකාව ඔබත් එක්ක සාකච්ඡා කරන්න, ඔබව දැනුම්පත් කරන්න අද දවසේත් කැඳව ගත්තා. ජාතික පාසල විද්‍යාව ඇඳුරු මඩුල්ලේ අපේ ආදරණීය ගුරු බවතුන් දෙදෙනෙක් අපි අඳුන ගන්නවා. මිනුවන්ගොඩුව බුරුල්ලපිටිය ජාතික පාසලේ විද්‍යා ආචාර්ය ගෝකුල සිරිවර්ධන සර්, ඒ වගේම කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ විද්‍යා ආචාර්ය වසන්ත ගුණවර්ධන සර්. ආයුබෝවන්. මුලින්ම සර් වසන්ත සර්ත් එක්ක අපි පාඩම් මාතෘකාවට ප්‍රවේශයක් ලබා ගමු. සර් අපිට පුළුවන් පාඩම් මාතෘකාව අඳුනගෙන අපේ දරුවන්ට යම් අවබෝධයක් ලබා දෙන්න. ඔව් අතන ප්‍රභා දැන් අපි අද දවසේ මේ කතා කරන්න ලෑස්ති වෙන මාතෘකාව මම හිතනවා ඊටාම වැදගත්, මගේ පුතාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන මාතෘකාව ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ. මොකද මේ කතා කරන්නේ සක්‍රියතා ශ්‍රේණිය පිළිබඳ. ඒකට සක්‍රියතා ශ්‍රේණිය කියලා කියන්නේ ඔයගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න රාශියක් හැදෙන විශේෂම රසායන විද්‍යාව විෂය කොටස තුළ අපිට මඟ හරින්න බැරි ඉතාමත්ම වැදගත් පාඩම් කොටසක් තමයි මේ සක්‍රියතා ශ්‍රේණිය කියන පාඩම් කොටස. මගේ පුතේ සක්‍රියතා ශ්‍රේණියට යන්න කලින් අපි මුලින්ම බලමු මේ සක්‍රියතා ශ්‍රේණිය සඳහා පදනම් කරගන්න ලෝහ පිළිබඳව. මොනවද ලෝහ කියන්නේ? ලෝහවල ගුණ මොනවද? එතකොට ලෝහයක් කොහොමද හඳුනගන්නේ කියන කාරණාව අපි පොඩ්ඩක් හොයලා බලමු සවිස්තරව. මගේ පුතා දන්නවා සාමාන්‍යයෙන් මේ පදාර්ථයේ තියෙන දේවල් නැත්නම් පදාර්ථය කියන එක අපිට වර්ගීකරණය කරනකොට යම් තැනක වර්ගීකරණයක් කරගන්න පුළුවනි ලෝහ සහ අලෝහ කියලා. එතකොට මේ පදාර්ථයේ වර්ගීකරණය කරන විවිධාකාර ක්‍රමවේද තියෙනවානේ. මේ ක්‍රමවේද වලින් ලෝහ සහ අලෝහ කියලා අපි බෙදන බෙදිල්ලේ එහෙම නැත්නම් ඒ වර්ගීකරණයත් ඊටම සාර්ථක වර්ගීකරණයක් වෙනවා ද්‍රව්‍ය වෙන් කරන්න භාවිතා කරන. ඊට හේතුව තමයි මේ ලෝහවල සුවිශේෂී ගුණ තියෙනවා, අලෝහවල සුවිශේෂී ගුණ තියෙනවා. ඒ නිසා මුලින්ම බලමු කොහොමද ලෝහයක් හඳුනගන්නේ කියලා. දැන් මගේ පුතේ බලන්නකෝ මේ ලෝහ කැබලි කිහිපේ මම ඔබට මේ දර්ශනය කරලා තියෙන්නේ ලෝහ කැබලි කිහිපයක්. දැන් මෙතන මේ ලෝහ නිදර්ශක දිහා බැලුවාම ඔබට පේනවා මේ ලෝහ නිදර්ශකවල ඔබට පේනවා මේ කොපර් කැබැල්ලක් තියෙනවා. කොපර් එහෙම නැත්නම් අපි කියනවා තඹ ලෝහය කියලා. කොපර්. ඊට පස්සේ අපි ගත්තොත් මේ තියෙන ලෙඩ් ලෝහ කැබැල්ලක්, ඒ වගේම ඇලුමිනියම්, ඊළඟට සින්ක්, මැග්නීසියම්, අයන්. එතකොට ඒ වගේ ඔබට ලෝහ කැබලි කිහිපයක් දීලා තියෙනවා. දැන් මේ ලෝහ කැබලි දිහා බලනකොට ඔයා දකින්න ඇති පුතේ මේවා දිලිසෙන ස්වභාවයක් තියෙනව නේද? ඒ කියන්නේ ලෝහ වලට ආවේනික දිස්නයක් තියෙනනේ. ඒ දිස්නය දැක්කු ගමන්ම මගේ පුතාට බොහොම ලේසියෙන් මේක ලෝහයක් කියලා අඳුන ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දැන් මේ ලෝහ ටික අරගෙන නිකන් මෙහෙම අපි හොල්ලල බැලුවොත් එහෙම ඔයාට ඇහෙනවනේ ආවේනික શબ્දයක් නේද? අපි කියන රැවුදෙන හඬක් කියලා. ඒ වගේ රැවුදෙන හඬක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලෝහ වලටම ආවේනික වෙච්ච විශේෂ ලක්ෂණ ගොඩක් තියෙනවානේ. අපි මුලින්ම බලමු එහෙනම් මොනවද
ලෝහවල ලක්ෂණ කියලා. අපිට කියන්න පුළුවන් දැන් ලෝහවල ලක්ෂණ ගත්තාම ලෝහ වලට ආවේනික දිස්නයක් තියෙනවා. ලෝහ වලට ආවේනික දිස්නයක් තියෙනවා. ඒ වගේම මේවා ගැටීමේදී රැවුදෙන හඬක් ඇති කරනවා. මම අර ඔබට මේක සොලවල පෙන්වුවේ ඒකනේ. ගැටෙනකොට රැවුදෙන හඬක් ඇති වෙන්න ගන්නවා. ඒ වගේම තමයි සාමාන්‍ය උෂ්ණත්වයේදී පවතින්නේ ඝන විදිහට. සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ පවතින්නේ. හැබැයි මෙතෙන්දී එකක් මතක් කරන්න ඕනේ අර රසදිය කියන ලෝහය නේද? මර්කරි සාමාන්‍ය උෂ්ණත්වයේදී ද්‍රවයක් විදිහට තමයි තියෙන්නේ. නමුත් අපේ සමස්තය විදිහට ගත්තාම ඝන විදිහට තමයි සාමාන්‍ය උෂ්ණත්වයේදී තියෙන්නේ. ඒ වගේම කියන පුතේ ආහන්නේතාව කියන ගුණය. ආහන්නේතාව කියලා කියන්නේ අපි තලල යමක් තලනකොට කුඩු නොවි තැලෙනවා. තැලිලා තහඩුවක් බවට පත් වෙනවා කියන එක. ඒ තහඩුව බවට පත් කරන්න තියෙන හැකියාව අපි හඳුන්වන්නේ ආහන්නේ ගුණය කියලා. ඒ වගේම තමයි පුතේ තන්්‍යතාව කියන එක. තන්්‍යතාව කියන්නේ අපිට ඇදලා කම්බි බවට පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇදීම මගින් කැඩිලා යන්න අදිනකොට කම්බියක් බවට පත් වෙනවා. ඒ ගුණයට කියනවා අපි තන්්‍යතාව කියලා. ඉතින් පුතේ මේ තන්්‍යතාව කියන ගුණයත් ලෝහ සතු ගුණයක් විදිහට තමයි අපි හඳුනගන්නේ. ඊට පස්සේ අපි කියනවා තාපසන්නායකතාව. තාපසන්නායකතාව කියන්නේ පුතේ තාපේ ගමන් කරනවා කියන එකනේ. හරි? තාපේ ගමන් කරනවා. තාපසන්නායක ගුණයක් තියෙනවා. ඒ වගේම තමයි විදුස්සන්නායකතාව. විදුස්සන්නායකතාව කියලා කියන්නේ පුතේ විදුලිය ගමන් කිරීමේ හැකියාව. විදුලිය ගමන් කරනවා. ඒ වගේම තමයි ඉහළ ඝනත්වයක් තියෙනවා. දැන් මේ ලෝහවල සුවිශේෂී ගුණයන් ඉහළ ඝනත්වය කියන එක. ඉහළ ඝනත්වයක් තියෙනවා. ඝනත්වය කියන එක ඔබ දන්නවා ස්කන්ධය පරිමායෙන් බෙදුවාම ලැබෙන ඒ රාශිය තමයි අපි කියන්නේ ඝනත්වය කියලා. මේ ඝනත්වයේ ඉහළ අගයක් ගන්නවා. විශේෂයෙන්ම අපි කතා කරන ඔය ලෝහවල දැන් බලන්න අපි මැග්නීසියම් සෝඩියම් වගේ ලෝහ. එතන මේ ලෝහ බැලුවහම අර කිව්ව ලක්ෂණ වලට පැහැදිලිව පේනවා. ඒ කිව්ව ලක්ෂණ පැහැදිලිව පේනවා. එතන මේ දිලිසෙන ස්වභාවය එහෙම නැත්නම් රැවුදෙන හඬ විදුලිය ගමන් කිරීම වගේ විවිධාකාර ගුණ එක්ක අපිට ලෝහයක් පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ ලෝහවල ගුණ කතා කරා වගේම පුතේ අපි අලෝහ වලට ගියාම මේ ගුණ වලට යම්කිසි පරස්පර ලක්ෂණයක් එහෙම නැත්නම් වෙනස් ලක්ෂණයක් තමයි අලෝහ වල අපි දකින්නේ. අපි බලමුද අලෝහ වල ලක්ෂණත් මොනවද කියලා. දැන් ඔයාට අලෝහ වල ගුණ බැලුවාම කියනවා ආවේනික දිස්නයක් නැහැ. දැන් ලෝහ වල ආවේනික දිස්නයක් තියෙනවා. හැබැයි අලෝහ වල ආවේනික දිස්නයක් නැහැ. අපි කියනවා ලෝහක දිස්නය. ලෝහක දිස්නය දකින්න ලැබෙන්නේ නැහැ. මේ වගේම තමයි පුතේ මේ අලෝහ ද්‍රව්‍ය එකට ගැටුණට අර ලෝහ වල වගේ රැවුදෙන හඬක් ඇති වෙන්නේ නැහැ. රැවුදෙන හඬක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පුතේ සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනේම පවතින්න පුළුවන්. බොහෝ විට ද්‍රව හෝ වායු අවස්ථාවල පවතිනවා, ඝන අවස්ථාවලත් පවතිනවා. හැබැයි ලෝහවල ඔයා දැක්කා බහුතරයක්ම පවතින්නේ, ඒ කියන්නේ සමස්තයම වගේ පවතින්නේ ඝන අවස්ථාවේ කියන කාරණාව. ඒ වගේම තමයි පුතේ මේක ආහන්නය වෙන්නේ නැහැ. ඒ කියන්නේ තලනකොට කුඩු වෙනවා. අපි මේ ගුණයට කියනවා බංගුරතාව කියලා. එතන මේ බංගුරතාව කියන ගුණයත් අපි අලෝහවල හඳුනා ගන්නවා. ඒ වගේම තමයි තන්්‍ය නොවේ. තන්්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අලෝහයක් අපිට ඇදලා කම්බි බවට පත් කර ගැනීමේ හැකියාවක් නැහැ. අලෝහයක් ඇදලා කම්බිය බවට පත් කර ගැනීමේ හැකියාවක් නැහැ. දුර්වල තාප සන්නායකයි. සාමාන්‍යයෙන් පුතේ ලෝහ තාප සන්නායක වුණාට අලෝහ තාප සන්නායක වෙන්නේ නැහැ. හරි දුර්වල තාප සන්නායක ගුණයක් තියෙන්නේ. ඒ වගේමයි විද්‍යුත් සන්නායකතාවක් නොමැති වීම නැත්නම් කියන දුර්වල විද්‍යුත් සන්නායකතාව. දැන් ඔය කාබන් වගේ ඇතැම් අලෝහවල තාප විදුලි සන්නායකතාවක් තියෙනවා. හැබැයි සමස්තයේ විදිහට ගත්තාම අපි අලෝහ හඳුනා ගන්නකොට මේ වගේ පුතේ දුර්වල විද්‍යුත් සන්නායකතාවක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි පුතේ ඝනත්වයේ 15 ගන්නවා. ලෝහවල ඉහළා ගියන්නේ තිබුණේ 15 ගන්නවා. දැන් එතකොට මේ විදිහට ලෝහ සහ අලෝහ ඔයාලට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් පුතේ මේ වෙනස්කම් එක්ක. දැන් මේ සල්ෆර්, ඒ වගේම කාබන්. දැන් මේ ද්‍රව්‍යයේ දකිනකොට ඔයාලට ඊටාම පැහැදිලිව පේනවා මේකේ අර දිලිසෙන ස්වභාවය නැති බව නේද? දැන් බැලු බැලමටම පේනවා යම්කිසි ලෝහත් එක්ක යම්කිසි පරස්පර බවක් තියෙනවා කියන කාරණාව මේකෙන් මම හිතනවා ඔයාට ගොඩක් පැහැදිලි වෙනවා. එහෙනම් පුතේ ඔන්න මුලින්ම සක්‍රියතාවයට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් මගේ පුතා හොඳට දැනගන්න ඕනේ ලෝහයක් කිව්වහම මේ ලෝහයේ ಗುಣ මොනවද? මේ ලෝහයක් අලෝහයකින් වෙන් කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ ඔයාට මනා අවබෝධයක් තියෙන්න ඕනි.
සෝයි කියපු විදිහට ලෝහ අලෝහ පිළිබඳව හඳුනගෙන කොහොමද ලෝහයක් අලෝහයකින් වෙන් කරගන්නේ කියන කාරණාවත් අඳුනගෙන ඉන් අනතුරුව මේ අපිට පුළුවන් ගෝකුල සර්ත් එක්ක කතා කරන්න කොහොමද මේ ලෝහ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන්න කියලා. අපි ඒ ගැන කතා කරමු. ඔව්. දැන් ආරම්භෙදිම ප්‍රභා කිව්වා දුවේ පුතේ ඔබට මතක ඇති අපිට කිව්වා ළමයෙන් කණ්ඩායමක් අරගෙන ඒගොල්ලන්ට එකම වැඩක් දුන්නොත් ඒගොල්ලෝ ඒ වැඩේ නිම කරන්න ගතවන කාලය සමාන වෙන්නේ නැහැ කියන එක අපි ආරම්භෙදිම කිව්වා. දැන් දුවේ පුතේ ඒ වාගේ දැන් අපිට මේ ලෝහ දැන් අපි වසංශ කිව්වා වගේ මේ ලෝහ ටික අපි අරගෙන මේ ලෝහ වලට අපි මොනවද දෙන්නේ වැඩේ. දැන් අපි බලනවා මේ ලෝහ වෙනත් දේවල් සමග ප්‍රතික්‍රියා කරන්නේ කවුරුෙක් මේ ප්‍රතික්‍රියා කරලා බලනවා. අපි බලනවා මුලින්ම ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා බලනවා. ඊළඟට අපි බලනවා ජලය සමග ප්‍රතික්‍රියා කරලා බලනවා. ඊළඟට අපි බලනවා අම්ල සමග ප්‍රතික්‍රියා කරලා බලනවා. ඒතර අපිට පුළුවන් මේ ලෝහ කොහොමද අනිත් අයත් එක්කලා ප්‍රතික්‍රියා කරන්න කියලා. එතකොට අන්න දුවේ පුතේ අපිට සංසන්දනය කරගන්න ලැබෙනවා මේ ලෝහ අනිත් අයත් එක්කලා ගනුදෙනු කරන වේගය. ඒතර අපිට අන්න ඒ අනුව තමයි මේ අපි දැන් මේ පටන් ගත්ත දේ එහෙම නැත්නම් අපි සක්‍රියතා ශ්‍රේණිය කියලා අපි හඳුන්වපු දේ අපි හොයාගන්නේ. අපිට එහෙම ප්‍රතික්‍රියා කරාවට පස්සේ වාතය සමග, ජලය සමග, අම්ල සමග, වෙනත් ලෝහවල ලවණ සමග ප්‍රතික්‍රියා කෙරෙව්වම අපිට සංසන්දනය කරගන්න පුළුවන් කොයි ලෝහෙද ඉක්මනින්ම ප්‍රතික්‍රියා කරන්නේ. කොයි ලෝහෙටද ප්‍රතික්‍රියා කරගන්න ටිකක් පරක් වෙන්නේ. කාටද ප්‍රතික්‍රියා කරන්න බැරුව යන්නේ. මේ ආකාරයට අපිට ලෝහ අතරේ සංසන්දනාත්මකව බලන්න පුළුවන්. මෙන්න මේ සංසන්දනාත්මකව බලලා අපිට වැඩිම ප්‍රතික්‍රියාශීලීත්වයේ ඉඳලා අඩු ප්‍රතික්‍රියාශීලීත්වයට අපිට මේගොල්ලන්ව පෙළ ගහන්න පුළුවන්. ඔය දන්නවා අවරෝහණ පිළිවෙල කියන එක. ඒතර අවරෝහණ පිළිවෙලට අපි පෙළ ගස්සනවා. ප්‍රතික්‍රියාශීලීත්වයේ වැඩි තැන ඉඳන් ප්‍රතික්‍රියාශීලීත්වය අඩු තැනට. අන්න ඒක තමයි අපි මේ සක්‍රියතා ශ්‍රේණියෙන් ඔබට මේ කරන්නේ. සෝඩියම් ලෝහයක් කොහොමද ඔක්සිජන් එක්කලා ප්‍රතික්‍රියා කරන අවස්ථාව. සෝඩියම් කියන්නේ සාමාන්‍යයෙන් ගබඩා කරලා තියන්නේ මෙන්න මෙවැනි පැරපීන් ද්‍රාවණ තුල. මොකද එයා වාතය සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරන ලෝහයක්. ඒ හින්දා අපි පැරපීන් ද්‍රාවණයක් තුල තමයි ගබඩා කරලා තියෙන්නේ. මෙන්න බලන්න අපි මේ ලෝහය එළියට ගත්තාම තියෙන ස්වභාවය. දැන් ඔබට පේනවා ඊටාම සැහැල්ලු ලෝහයක් මේක ඝනත්වයෙන් ඊටා අඩුයි. කියන්නේ ජලයට වඩා ඝනත්වයෙන් අඩුයි. ඊටාම සැහැල්ලුවෙන් කපන්න පුළුවන්. අර වසංශ කිව්වා වගේ ලෝහක දිස්නේ ඔබට ඊටාම පැහැදිලිව පේනවා. මේක ටික වෙලාවක් යද්දී ඔබට පේන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීම නිසා මේ ලෝහක දිස්නය ක්‍රමයෙන් අඩු වෙන ලක්ෂණය බලන්න පුළුවන්. ඊටාම වේගවත්ව ප්‍රතික්‍රියා කරන ලෝහයක් සෝඩියම් කියලා කියන්නේ. ඊටාම පහසුවෙන් දැල් වෙනවා. ඔබ දැක්කා මේ දැල්ලට ලංකල සැනින් එක සැරේම ඒක දහණය වෙන්න පටන් ගත්තා. ඉතින් ඊටාම වේගවත්ව එයා දහණය වෙනවා. දැන් අපි බලමු ඊළඟට මැග්නීසියම් පටියක්. අපි ඒක දහණය කරලා බලමු කොහොමද දහණය වෙන්නේ කියලා. මේ සෝඩියම්ට වඩා වැඩි වේලාවක් යන බව ඔබට පැහැදිලි. ඒතර ඔබට බලන්න අපි මේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන අවස්ථාව ගත්තොත් ඔබටම පැහැදිලිව පේනවා මේ ලෝහ අතර වෙනසක් තියෙනවා. දැන් සෝඩියම් අපි ලංකල සැනින්ම ගිනි ගත්තා. නමුත් මැග්නීසියම් එවැනි ශීඝ්‍ර ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. ඒතර ඔබට දැන්මම ඔබට දැනෙන්නේ නැති සෝඩියම් සහ මැග්නීසියම් අතරේ යම්කිසි වෙනසක් තියෙනවා. ඔන්න දැනුයි මැග්නීසියම් පටිය දහණය වෙන්න ගත්තේ. එහෙනම් ඔබට එතෙන්දිම ඊටාම පැහැදිලි මේ ලෝහ දෙක අතර අපි සංසන්දනාත්මකව බැලුව ගමන්ම ඔබට පැහැදිලි සෝඩියම් සහ මැග්නීසියම් අතරින් කවුද සක්‍රියතාවයෙන් ඉහළ කියලා. දැන් අපිට ඒ ආකාරයට වෙනත් ලෝහයකුත් අපිට පෙන්වන්න පුළුවන් ඔබට. මෙතන තියෙනවා සිංක් කැබැල්ල. මම ඒකත් ඔබට රත් කරලා පෙන්වන්නම්. නමුත් ඔබටම තේරුම් ගන්න පුළුවන් එතකොට ප්‍රතික්‍රියාවක් දක්වනවද නැද්ද කියලා. මේ බලන්න. මම මේක ගොඩක් වෙලා අල්ලන් හිටියත් කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ඉතින් අපි ඔබට පෙන්වන්නම් මේක. ඔබ පාසලේ විද්‍යාගාරදී ඔබත් උත්සාහ කරලා බලන්න මැග්නීසියම් දහණය කරපු විදිහට සිංක් දහණය කරන්න පුළුවන්ද කියලා. ගොඩක් වෙලා ඔබ මෙහෙම අල්ලගෙන හිටියත් ඒ දහණය වෙන්නේ නැති බව ඔබට පේනවා. එහෙනම් ඔබට දැන් තේරෙනවා අන්න එකම වැඩක් අපි මේ කරන්නේ. මොකද්ද? සෝඩියම් කැබැල්ල, මැග්නීසියම් කැබැල්ල, සිංක් කැබැල්ල මේ ආදී වශයෙන් අපි ලෝහ මේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරවන්න හදනවා. නමුත් ඔබට පැහැදිලිව තේරෙනවද? දැන් මම මේක තව දහණය වෙන්න මේක කිසිම උත්සාහයක් නැහැ තාමත්. ඔබට එහෙනම් පැහැදිලිව පේනවා මේ ලෝහ අතරේ සංසන්දනාත්මකව ගත්තොත් අපිට පෙන්වන්න ඕනේ ඒක තමයි දුවේ පුතේ.
දැන් ඔබට පේනවා අපි එකම වැඩක් බාර දීලා තියෙනවා. මොකද්ද? ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා පෙන්වන්න කියලා. නමුත් බලන්න දැන් ගොඩක් වෙලා අපි දහණය කරා නමුත් ඔබට පැහැදිලි කිසිදු ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ. ඉතින් මේ ආකාරයට දැන් මෙතන තියෙන අනික් ලෝහ ගත්තොත් දැන් ඔබට මෙතන තියෙනවා තව අපි පෙන්නලා තියෙනවා තඹ ලෝහය. ඒ ආකාරයට ඇලුමිනියම් ලෝහ මේ ආකාරයට අපි ලෝහ අරන් තියෙනවා. නමුත් ඔබත් ගෙදරදි හෝ එහෙම නැත්නම් විද්‍යාගාරදී උත්සාහ කරලා බලන්න මේවා ඉතා පහසුවෙන් දහණය කරන්න බෑ. ඕනනම් ඔබට පුළුවන් වෙයි මේකේ දිස්නේ නැති කර ගන්න වැනි සුළු දෙයක් කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේ ආකාරයට ඉතින් ඔබට දැනටම පැහැදිලි මේ ප්‍රතික්‍රියාශීලීත්වයේ යම්කිසි ආකාරයක වෙනසක් තියෙනවා. දැන් ඔබ බලන්න මෙතෙන්දී අපි දැක්කා සෝඩියම් කැබැල්ල කපන ලද සෝඩියම් කැබැල්ලක පෘෂ්ඨයේ දිස්නේ ඉතා ඉක්මනින් නැති වුණා. හැබැයි මැග්නීසියම් පටි කැබැල්ලක් වාතයට නිරාවරණය කරලා තිබ්බොත් ටික කාලයක් තියන්න වෙනවා අපිට මේ දිස්නේ නැති වෙලා යන්න. සිංක් තදින් රත් කරත් ඔන්න හුඟක් රත් කරත් දහණය වෙන්නේ නැහැ. දිස්නේ අඩුවීමක් තමයි වෙන්නේ. හැබැයි ඔබ දැක්කා මැග්නීසියම් පටිය නම් දහණය වුණා. ඉතින් රන් ලෝහය වයින් දෙයක් අපි මෙතෙන්ට ගත්තා නම් එමෙත් අපි මෙතන ඊට වඩා ලෝහ අපිට පෙන්වුවා දැන් අපි තඹ වැනි ලෝහයක් වුණත් ගොඩක් කල් තිබ්බත් මේකේ දිස්නේ වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඔබටම තේරෙනවා ඒ රත්තරන් වලට ඇයි වටිනාකමක් වෙනම් දීලා තියෙන්නේ කියලා. රත්තරන් වල එකක් තමයි ඒකේ තියෙන ලස්සන පාට. හැබැයි ඔබට පැහැදිලි ඔබගේ අම්මා හෝ ඔබේ නැගණිය හෝ කවුරු හරි සහෝදරියක් හෝ රත්තරන් වලින් තොර වෙන අපි වෙනත් ලෝහකින් අපි කියමු යකඩ කරාබුවක් හදාගත්තා කියලා. ඕක ටික කාලයක් ඇති මලකඩ කයි. මොකද වාතය සමගලා ඒක ප්‍රතික්‍රියා කරන නිසා. නමුත් රත්තරන් ලෝහය සමහරට ඇතැම් විට ඔබේ ආච්චි අම්මගේ එක මිනිබිරීට පවා. එහෙම නැත්නම් ආච්චි අම්මගේ දුවටත් දීලා ඊළඟ දුවටත් දෙන්න පුළුවන් මේ වලල්ල එහෙම නැත්නම් ඒ කරාබුව. මොකද ඒක අර ප්‍රතික්‍රියාශීලීත්වය ඉතාම අඩුවෙන් තමයි ප්‍රතික්‍රියා කරන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමක් ඇත්තෙම නැහැ. අපි කතා කරපු ලෝහත් අපිට කතා කරන්න තියෙන ලෝහත් සංසන්දනය කරද්දී ඔබට පේනවා ඉතාම පැහැදිලිව උඩම තියෙනවා පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම් ඔය ආකාරයට මේක පෙළ ගසලා තියෙනවා. බලන්න පොටෑසියම් සහ සෝඩියම් ප්‍රචණ්ඩ ලෙස O2 සමග ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ ඉතා ඉක්මනින් දැන් අපිට පොටෑසියම් පෙන්වන්නත් බැරි වුණා ඔබට පෙන්වුවේ අපි සෝඩියම් කැබැල්ල. පොටෑසියම් ඊටත් වඩා ප්‍රතික්‍රියාශීලී. ඊට පස්සේ බලන්න අපි දැන් මැග්නීසියම් පටි කැබැල්ලක් පුච්චලා පෙන්නවා. වේගෙන් O2 සමග ප්‍රතික්‍රියා කරා. හැබැයි ඔබට සංසන්දනාත්මකව පෙනුණා සෝඩියම් තරම් වේගෙන් ප්‍රතික්‍රියා කරේ නැහැ. එහෙනම් ඉතුරු ඒවා බලන්න සිංක් වගේ දෙයක් අපි අල්ලගෙන හිටියා පත් උනේම නැහැ. ඉතින් සිංක් යකඩ ටින් ඊයම් වැනි මේ ආකාරයට ඔබ දැක්කොත් එහෙම මෙන්න මේ සක්‍රියතා ශ්‍රේණිය එහෙනම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරපුවාම ඔන්න ඔය අණුපිළිවෙලට තමයි අපිට ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ බලන්න යටම තියෙනවා රිදී ප්ලැටිනම් රත්තරන් වැනි ලෝහ. රත්තරන් තමයි යටින්ම තියෙන්නේ ඔක්සිජන් සමග ඉතාම අඩුවෙන්ම ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් ඔබට තේරෙනවා මේ අපි කොහොමද මේකේ අණුපිළිවෙල සකස් කරේ කියන එක. බලමු අපි දැන් සමහර ලෝහ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරපුවාම අපට ලබා දෙන ඔක්සයිඩය පිළිබඳව අපි පොඩ්ඩක් අධ්‍යයනය කරමු. මෙතෙන්දී ඔබට පේනවා පොටෑසියම් ඔක්සිජන් සමග අපට ලැබෙනවා ඔක්සයිඩය, මැග්නීසියම් වල ඔක්සයිඩය ලැබෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ් එක ඇලුමිනියම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා ඇලුමිනියම් ඔක්සයිඩය ලැබෙනවා. කොපර් ඔක්සිජන් එක්කලා ප්‍රතික්‍රියා කරොත් කොපර් ඔක්සයිඩය ලැබෙනවා. මෙන්න මේ ආකාරයට ඔබට පේනවා ලෝහය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරොත් අපිට ලෝහ ඔක්සයිඩය ලබා ගන්න පුළුවන් විදිය. අපි ඒ විදිහට ලෝහ කොහොමද ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන්න කියන එක විස්තරාත්මකව විවිධ පරීක්ෂණත් ඔබත් එක්ක සජීව ලෙසින් ඉදිරිපත් කරමින් සාකච්ඡා කළා. බොහොම හොඳින් ඔබට පැහැදිලි වෙන්න ඇති ඒ කාරණය. ඊළඟට අපි සූදානම් වසන්ත සර්ත් එක්ක මේ ලෝහ කොහොමද ජලය සමග ප්‍රතික්‍රියා කරන්න කියලා දකින්න. අපිට ඒ පිළිබඳවත් තියෙන විවිධ ක්‍රියාකාරකම් මේ ඔස්සේ අපි ඒ ගැනත් පැහැදිලි කරගමු. අතන පුතේ දැන් ගෝකුල සර් එක්ක ඔයා බොහොම සමීපව දැක බලාගත්තා. එහෙම නැත්නම් නිරීක්ෂණය කළා වාතය එක්ක ලෝහ මොන වගේ ගනුදෙනුවක්ද කරන්න කියන කාරණාව. එතකොට මේ ලෝහ වාතයත් එක්ක මේ ඇතිවන රසායනික ප්‍රතික්‍රියාව දිහා බැලුවහම හැම ලෝහයක්ම එකම වේගෙන් මේ ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. ඔබ දැක්කා ඇතම් ලෝහවල ඊටම ශීඝ්‍ර ලෙස ඊට වේගයෙන් ප්‍රතික්‍රියාවක් දක්වනවා. හැබැයි තවත් සමහර ලෝහ ඊට වඩා අඩු ශීඝ්‍රතාවකින් තමයි මේ ප්‍රතික්‍රියාව දැක්වේ. ඇතම් ලෝහ එහෙම ප්‍රතික්‍රියාවක් නොදක්වන තරම් බොහොම සෙමින් සිද්ධ වුණේ. ඒ බැලුවේ වාතය එක්ක. මගේ පුතේ අපි බලමු ජලය එක්ක කොහොමද මේ අය මේ ප්‍රතික්‍රියා දක්වන්නේ නැත්නම් මේ අන්තර්ක්‍රියා දක්වන්නේ කියන කාරණාව. එතකොට අපි මේ විවිධ ලෝහ ඇල් ජලය එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? උණු ජලය එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? ඒකම හුමාලය එක්ක
මොන වගේ ප්‍රතික්‍රියාවක්ද දක්වන්නේ කියන කාරණාව තමයි ඔයයි මායි කතා කරන්න මේ සූදානම් වෙලා ඉන්නේ. මගේ පුතේ අපි මුලින්ම බලමු ඇල් ජලය එක්ක. දැන් ඇල් ජලයක ප්‍රතික්‍රියා සලකනකොට අපිට පැහැදිලි නිරීක්ෂණයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ සෝඩියම් පොටෑසියම් වැනි ලෝහවල පමණයි. දැන් මේ බලන්නකෝ. මේ බලන්න මේ සෝඩියම් ලෝහය ජලය එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියන කාරණාව. සෝඩියම් ලෝහය ජලයට දැම්මහම මේ සෝඩියම් ලෝහය පුතේ ඉතාමත්ම වේගයෙන් ශූහඬ නගමින් ප්‍රතික්‍රියා කරන්න ගන්නවා. දැන් මේ බලන්නකෝ මේ කුඩා සෝඩියම් කැබැල්ලක් දැම්මම කොයිතරම් වේගෙන්ද මේ වේගෙන් චලනය වෙමින් මේ ප්‍රතික්‍රියා කරන ශූහඬ නගමින්. ඇයි මේ රෝස පාට උනේ? පුතේ ඔය ප්‍රතික්‍රියාවේදී හැදෙනවනේ හයිඩ්‍රොක්සයිඩයක් සෝඩියම් වල. එතකොට ඒ ඇතිවන හයිඩ්‍රොක්සයිඩය බාෂ්මිකයි. ඒ බාෂ්මික හයිඩ්‍රොක්සයිඩයක් හැදෙනවා කියලා බලා ගන්න තමයි නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බාෂ්මිකයි කියලා බලා ගන්න තමයි අපි පිනොප්තලින් දාලා තියෙනවා. ඒ පිනොප්තලින් වර්ණකය නිසා තමයි එතෙන්දි මේ රෝස පාටක් ඔයා දැක්කේ. එහෙම නැත්නම් මේ සෝඩියම් දැම්මාම ජලය රෝස පාට වෙනවා කියන එක එහෙම නෙමෙයි. ඒ අපි පිනොප්තලින් බිඳුවක් දාලා තියෙනවා හැදෙන අවසන් සංයෝගය බස්මයක් කියලා හඳුනා ගන්න. ඔයාලට මෙතන වැදගත්ම කාරණාව තමයි පුතේ සෝඩියම් මොනතරම් වේගෙන් ප්‍රතික්‍රියා කරාද කියන එක. සෝඩියම් මොනතරම් වේගයකින් ප්‍රතික්‍රියා කරාද කියන එක. එතකොට මේක ශූහඬ නගමින් ඊටාම වේගෙන් ඔබ චලනය වෙමින් ඊටාම ඉක්මනින් මේක ෂේ වෙලා ගියා. එතකොට අපි මැග්නීසියම් වේවා මේ නැත්නම් කොපර්, ලෙඩ්, අයර්න්, සින්ක් මේ වගේ ලෝහ ඇල් ජලයට දැම්මට අපිට ප්‍රතික්‍රියාවක් පැහැදිලිව නිරීක්ෂණය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි ඒ නිසා බලනවා ඇල් ජලයක ඒ වගේ නම් උණු ජලයක මොන වගේ ප්‍රතික්‍රියාවක් තියෙයිද කියලා. දැන් මේ තියෙන්නේ අපි ලබාගත් උණු ජලයේ සාම්පලයක්. අපි මේ උණු ජලය අරගෙන දාමු විවිධ ලෝහ දාලා බලන්න ඔයා හොඳ පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුතේ අපිට මේ වායු බුළු පිටවීමක් එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවක් නිරීක්ෂණය කරන්න පුළුවන්නේ මොන වගේද කියලා. අපි මුලින්ම බලමු මෙතන මැග්නීසියම් ඔන්න මම මැග්නීසියම් ලෝහය මේකට දැම්මා. ඊට පස්සේ අපිට හම්බෙනවා සින්ක්. මම මෙතෙන්ට සින්ක් ලෝහය දානවා. සින්ක් ලෝහය. ඊට පස්සේ අපිට හම්බෙනවා අයන්. මම අයන් ලෝහය ඇතුල් කරා එකට. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන ලෙඩ් ලෝහය. ඊට පස්සේ මෙතන අපිට හම්බෙනවා කොපර්. දැන් මගේ පුතේ හොඳට නිරීක්ෂණය කරන්න. මේකේ මේ මහ ලොකු වේගවත් ප්‍රතික්‍රියාවක් කාට බලා ගන්න බෑ. හැබැයි බලන්නකෝ මේ මැග්නීසියම් ලෝහයේ තියෙන නලය. මැග්නීසියම් ලෝහයේ තියෙන මේ නලයනේ. නේද? මැග්නීසියම් ලෝහයේ තියෙන මෙන්න මේකේ. බලන්න මැග්නීසියම් වල ඔයා හොඳ පරිස්සමට නිරීක්ෂණය කළොත් පුතේ ඔයාට පේනවා යම් කිසි බොහොම හිමින් වායු බුබුලු පිට වෙනවා. වායු බුබුලු පිට වෙනවා කියන එකේ තේරුම මොකද්ද? වායු බුබුලු පිට වෙනවා කියන එකේ තේරුම තමයි පුතේ මේක උණු ජලයක යම් ප්‍රතික්‍රියාවක් දක්වනවා කියන එක. එහෙනම් ඔන්න ඔයාලට පැහැදිලි උණු ජලය සමග මැග්නීසියම් ලෝහය නිරීක්ෂණය කළ හැකි මට්ටමේ ප්‍රතික්‍රියාවක් දක්වනවා කියන එක. නිරීක්ෂණය කළ හැකි මට්ටමේ ප්‍රතික්‍රියාවක් දක්වනවා කියන එක. හැබැයි හොඳ විමසිල්ලෙන් බලන්න සින්, අයන්, ලෙඩ්, කොපර් මේ කිසිම ලෝහයක් උණු ජලයක සැලකිය යුතු ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. එහෙනම් ඔන්න පුතේ අපි ජලය සමග දක්වන ප්‍රතික්‍රියා සලකලා බලනකොට මේ වගේ මොනවද අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් උනේ? දැන් අපි මේ නිරීක්ෂණ ඇසුරින් කියන මෙන්න මෙහෙම. සෝඩියම්, පොටෑසියම් වගේ ලෝහ ගත්තාම මේවා ඉතාමත්ම වේගෙන් ශූහඬ නගමින් ප්‍රතික්‍රියා කරා. සෝඩියම් ලෝහය. මැග්නීසියම් ලෝහය ඇල් ජලය සමග ප්‍රතික්‍රියා නොකරුවාට උණු ජලය හා හුමාලය සමග ප්‍රතික්‍රියා කරනවා. එතකොට උණු ජලයකත් ප්‍රතික්‍රියා කරනවා, හුමාලයකත් ප්‍රතික්‍රියා කරනවා. සින්ක් ඇල් ජලය හෝ උණු ජලයක ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. හැබැයි හුමාලයක යම් ප්‍රතික්‍රියාවක් දක්වනවා. ඉතින් මෙන්න මේ විදිහට පුතේ මේ නිරීක්ෂණ දිහා බලලා නැත්තම් මේ නිරීක්ෂණ ලබාගෙන අපිට යම් පෙළ ගැස්මක් කරගත්තොත් මේ ලෝහ කොහොමද ඒගොල්ලන්ගේ ප්‍රතික්‍රියාව දක්වන්නේ කියන කාරණාව යම් පෙළ ගැස්මක් එක්ක අපි හොයලා බැලුවොත් ඔයාට මෙන්න මේ වගේ දකින්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්නකෝ පුතේ පොටෑසියම්, සෝඩියම්
ඇල් ජලයේ සමග ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියා දක්වනවා. මොකක්ද මේ ප්‍රචණ්ඩයි කියන්නේ? ඊටාම වේගවත්. ඇතැම් විට ගිනි ගන්නත් ඉඩ තියෙනවා. කැල්සියම් ලෝහය ඇල් ජලයේ සමග තරමක් වේගෙන් ප්‍රතික්‍රියා කරනවා. මැග්නීසියම් ලෝහය ඇල් ජලයේ සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. උණු ජලයේ සමග යම් වේගයකින් ප්‍රතික්‍රියා කරනවා. හැබැයි හිමාලය සමග ඉතා වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. ඔන්න ඔය විදිහට අපි අයන් ගත්තාම එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම කොප මේ වගේ විවිධ ලෝහවල ප්‍රතික්‍රියා ගත්තාම මගේ පුතේ ඔයාට පේනවා මේ වගේ ප්‍රතික්‍රියාතාව කියන එක ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව ලෝහයෙන් ලෝහයට වෙනස්. ඇතැම් ලෝහවල ගොඩක් වැඩි මට්ටමක තියෙනවා. තවත් ඇතැම් ලෝහවල ගොඩක් අඩු මට්ටමක තමයි පවතින්නේ. ලෝහ සිසිල් ජලයේ එක්ක ලෝහ හයිඩ්‍රොක්සයිඩය හදලා හයිඩ්‍රජන් හදනවා. උදාහරණයක් තමයි සෝඩියම් ජලයක ප්‍රතික්‍රියා කළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව හැදුවා. කැල්සියම් ජලයක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව හැදුවා. ඒ වගේම මැග්නීසියම් උණු ජලයක ප්‍රතික්‍රියා කරලා තමයි පුතේ අර නිරීක්ෂණ අපිට ලබා ගන්න පුළුවන් උනේ. ඒ වගේම මේ හිමාලයක ප්‍රතික්‍රියාවේදී මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙන්නේ පුතේ මේවා හොඳට පැහැදිලිව මතක තියාගන්න ඕනේ. ඇතැම් අවස්ථාවල හැදෙන්නේ හයිඩ්‍රොක්සයිඩ්, ඇතැම් අවස්ථාවල හැදෙන්නේ ඔක්සයිඩ් කියන කාරණාව. ඒ එකම අපිට ඇලුමිනියම් වගේ එකක් ගත්තොත් ඇලුමිනියම් ජලයක ප්‍රතික්‍රියා කරලා ඇලුමිනියම් වල ඔක්සයිඩය හදලා හයිඩ්‍රජන් වායුව පිට කරන්න ගත්තා. ඒ වගේම අයන් ලෝහයත් ජලයක ප්‍රතික්‍රියා කරලා එහි ඔක්සයිඩ් අවස්ථාවක් හදලා හයිඩ්‍රජන් වායුව පිට කරන්න ගත්තා. මේකේ වැදගත්ම කාරණාව තමයි පුතේ ජලය එක්ක ප්‍රතික්‍රියා කරාමත් මේ වගේ ප්‍රතික්‍රියාතාව ලෝහයෙන් ලෝහයට වෙනස් කියන කාරණාව. හොඳයි ඔය විදිහට අපිට මේ ලෝහ කොයි විදිහටද ප්‍රතික්‍රියා කරන්නේ කියන එක කාරණාව අපි දැක්ක ජලය සමග ඒ ක්‍රියාකාරකම් ඔස්සේ ඔබට හොඳින් පැහැදිලි වෙන්න ඇති ඒ කාරණාව. ඊළඟට අපි සූදානම් වෙනවා දැන් මේ විද්‍යාත්මක කාරණා පිළිබඳව හදාරනකොට විශේෂයෙන්ම ඔබට ඒ පිළිබඳ ප්‍රායෝගික අවබෝධය පුළුල් වෙනවා නම් තමයි ඔබට ප්‍රශ්න පත්‍රයට උනත් නිසි ආකාරයෙන් පිළිතුරු ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසායි ක්‍රියාකාරකම් ආශ්‍රිතව අපි ඔබට මේ කාරණා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. එහෙමනම් අපි සූදානම් වෙනවා ඊළඟට කතා කරන්න ගෝකුල සර් එක්ක කොහොමද ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරන්නේ මේ පිළිබඳවත් ක්‍රියාකාරකම් ආශ්‍රිතව අපි සාකච්ඡා කරමු. දුවේ පුතේ ඔබ දැක්ක දැන් වාතය සමග ප්‍රතික්‍රියාශීලීත්වය කොහොමද උණු ජලය සමග ප්‍රතික්‍රියාශීලීත්වය කොහොමද කියන ප්‍රායෝගික පරීක්ෂණය දැක්කා. දැන් අපි ඊළඟට මේ ලෝහ සංසන්දනය කරන්න හදන්නේ ලෝහ කොහොමද තනුක අම්ල සමග ප්‍රතික්‍රියාව කරන්න කියලා. අපි අර ඉස්සෙල්ලා ගත්ත ලෝහම ටික තමයි තියෙන්නේ මෙතන ඔබට පේනවා පැහැදිලිව තියෙනවා. අපි නම් කරලා තියෙනවා ඔබට මේකේ මේවා තියෙන්නේ අපි අම්ල දාලා තියෙනවා සමාන පරිමාවාගේ දාලා තියෙනවා අපි. එතකොට ඔබට පේනවා අපි අණුපිළිවෙල මැග්නීසියම්, සිංක්, යකඩ, ඊයම් සහ කොපර්. අපි මෙතන අරන් තියෙන්නේ ඔබට ඒ ලෝහ අපි ඉස්සෙල්ලත් ඔබට පෙන්නුවා ඒ ලෝහ ටිකමයි මෙතන පෙන්වන ලෝහ අපි දාමු. ක්‍රමක්‍රමයෙන් ඔබ දාදී මම ක්‍රමානුකූලව මේක දාදී ඔබ බලන්න ඕනේ වඩා වේගෙන් ප්‍රතික්‍රියා කරන්නේ කවුද කියන එක ඔබ අවධානය යොමු කරන්න. මම මැග්නීසියම් දානවා. මැග්නීසියම් දැම්ම ගමන් ඔබට පැහැදිලිව පේනවා ඉතා ශීඝ්‍ර ලෙස ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන බව ඔබට පැහැදිලි. ඊට සිංක් කැබැල්ල අපි දැම්මම ඒක ඔබට පේනවා මැග්නීසියම් තරම් ශීඝ්‍ර ප්‍රතික්‍රියාවක් නොදැක්කුවත් ඔබට පේනවා ඒක යම්කිසි ප්‍රතික්‍රියාශීලීත්වයක් තියෙනවා. මේකට අපි යකඩ කැබැල්ල දාලා තියෙනවා. ඒක ඔබ බලන්න හොඳින් බැලුවොත් පෙනේ වටේට යම්කිසි ආකාරයක වායු බුබුලු තැම්පත් වීමක් වගේ එකක් දැකලා තියෙනවා. මෙතන අපි දාන්න යන්නේ මේ ඊයම් කැබැල්ලක්. ඊයම් කැබැල්ලේ ප්‍රතික්‍රියාශීලීත්වය බලන්න. ප්‍රතික්‍රියාවක් නොමැති තරම්. අපි තඹ කොටසක් දාලා බලමු. තඹ කැබැල්ලක් බලන්න. ඔබට ඊටාම පැහැදිලි මෙතෙන්දි සංසන්දනාත්මකව බැලුවොත් මැග්නීසියම් වඩා වේගෙන් ප්‍රතික්‍රියා කරා තනුක අම්ල සමග සිංක් මැග්නීසියම්ට වඩා යම්කිසි අඩුවකින් ප්‍රතික්‍රියා කරා. නමුත් ප්‍රතික්‍රියාශීලීත්වයක් තියෙනවා. යකඩ ඊට වඩා අඩුයි. ඊළඟට ඊයම් සහ තඹ නම් අපට පේන මට්ටමින් ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ඉතින් ඔබට පැහැදිලි එහෙනම් මෙතනත් ඔබට තියෙනවා අපි අර කිව්ව කතාව. එනම් විවිධ දේවල් සමග ප්‍රතික්‍රියා කරන ශීඝ්‍රතාවය වෙනස්කම් දක්වනවා මේ ලෝහ. මෙන්න මේ ආකාරයට ඔබට මේක පෙළගස්සන්න පුළුවන්. සෝඩියම් ගත්තොත් අධික ප්‍රතික්‍රියාශීලීත්වයක් තියෙන නිසා අපි අම්ල සමග ලැබ් එකක් ඇතුලේ දුවේ පුතේ ප්‍රතික්‍රියා කරවන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපිට හානි වෙන්න පුළුවන්. නැත්නම් ප්‍රතික්‍රියා කරන ඉතාම ශීඝ්‍ර ලෙස. ඊට මැග්නීසියම් ගත්තොත් තනුක අම්ල සමග ඔබ දැක්ක ප්‍රතික්‍රියා කරා. සිංක් තනුක අම්ල සමග සෙමෙන් ප්‍රතික්‍රියා කරා. හැබැයි ඔබ දන්නවා අනික් ලෝහ
ප්‍රතික්‍රියා කරේ කොහොමද කියන එක එබැවින් රත්තරන් වැනි එකක් ගත්තොත් එහෙම කොහොමවත්ම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් ඔබට එතෙන්දී ඊටාම පැහැදිලි. එහෙනම් ඉස්සෙල්ලා අපි පෙළ ගැහුවා වාගේ මේ ලෝහ ටිකත් අපි අම්ලවල ප්‍රතික්‍රියාශීලීත්වයේ අණුව පෙළ ගැස්සුවොත් ඔබට මෙන්න මේ ආකාරයෙන් දකින්න හම්බෙනවා. බලන්න ඉස්සෙල්ලා විදිහමයි ලෝහ පොටෑසියම් සෝඩියම් කැල්සියම් වගේ ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ පුපුරමින් ස්ෆෝටනයක් වෙලා ගිනි ගැනීම ඇති වෙනවා. ශීඝ්‍ර ලෙස ප්‍රතික්‍රියා කරන ඒවා අපිට දකින්න හම්බෙනවා. හැබැයි මැග්නීසියම් ඇලුමිනියම් සිංක් වගේ ඒවා දැන් ප්‍රතික්‍රියා කරන ආකාරය ඔබ දැක්කා. වේගයෙන් වායු බුබුලු පිට කරමින් ප්‍රතික්‍රියා කරනවා. අපට හානිකර අවස්ථාවක් දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ යකඩ ඔබ දැක්කා මෙතනත් අපිට යකඩ ගත්තොත් හිමින් ප්‍රතික්‍රියා කරේ. යකඩයි අපි ප්‍රතික්‍රියා කරන පිළිවෙල ඒ විදිහට අපි බැලුවොත් ඔතන තින් ඒ වගේම ඊයම් වැනි ලෝහ ඉතා සෙමෙන් තමයි ප්‍රතික්‍රියා වෙන්නේ. ඊට පහලින් තියෙන ඔය කොපර් වැනි එහෙම නැත්නම් රිදී ප්ලැටිනම් රත්තරන් වැනි ලෝහ තනුකාම්ල සංග ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නෙම නැහැ. මැග්නීසියම් HCl අම්ලය සමග ප්‍රතික්‍රියා කරොත් මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන ලවණයයි හයිඩ්‍රජන් පිට කරනවා. ඇලුමිනියම් HCl සමග ඇලුමිනියම් ක්ලෝරයිඩ් සහ හයිඩ්‍රජන් ඒ කියන්නේ ලවණය සහ හයිඩ්‍රජන්. බලන්න මෙතෙන්දී ඊළඟට සිංක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරපුවා මෙන්න අපි දන්නවා සිංක් ප්‍රතික්‍රියා කරනවා අම්ලය සමග සිංක් ක්ලෝරයිඩ් එක්කලා ඔක්සිජන් මේ හයිඩ්‍රජන් පිට කරනවා. ඊට යකඩත් ඒ විදිහටම ලවණය සහ හයිඩ්‍රජන් පිට කරනවා. හැබැයි දුවේ පුතේ මතක තියාගන්න ඕනේ සක්‍රියතා ශ්‍රේණියේදී ඔබ දැක්කාර හයිඩ්‍රජන් මැද්දෙන් තියලා තියෙනවා. මේ හයිඩ්‍රජන් මැද්දෙන් තියලා තියන්නේ අපි හයිඩ්‍රජන් සමග සංසන්දනයක්. හයිඩ්‍රජන් කියන්නේ ලෝහයක් නෙවෙයිනේ. හැබැයි අපි හයිඩ්‍රජන්ට ඉහළින් තියෙන අර අපි කිව්ව පෙන්නුව ලෝහ ටික තමයි අම්ලයක් සමග ප්‍රතික්‍රියා කළ විට හයිඩ්‍රජන් පිට කරන්නේ. ඊට පල්ලෙහෙන් තිබිච්ච අර කොපර් වැනි දේවල්. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ඊට යටින් තිබුණු රසදිය වැනි ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරාට හයිඩ්‍රජන් පිට කරන්නේ නැහැ. ඒතර අපි කොපර් සාමාන්‍යයෙන් සාන්දස් නයිට්‍රික් අම්ලය එක්කලා විතරක් ප්‍රතික්‍රියා කරනවා. එතකොට පිට කරන්නේ නයිට්‍රජන් ඔක්සයිඩ් කියන දුඹුරු පැහැති වායුව පිට කරනවා. ඒතර හයිඩ්‍රජන් පිට කරන්නේ නැහැ. ඔබට එහෙනම් මේ ආකාරයට මෙතෙන්දිත් අපිට සංසන්දනාත්මකව බලන්න පුළුවන් කොහොමද මේ ලෝහ අම්ල සමග දක්වන ප්‍රතික්‍රියාව. තවත් අපිට එක සංසන්දනයකට අපේ යොමු වෙන්න පුළුවන්. මම මෙතෙන්ට අරගෙන තියෙනවා කොපර් සල්ෆේට් කියන ලවණය. අපි දැන් මෙතෙන්දි කරන්න හදන්නේ වෙනත් ලෝහයක ලවණයක් සමග. දැන් මෙතන ලවණය තමයි දුවේ පුතේ කොපර් සල්ෆේට් ලවණය. ඔබට පේනවා ලාකොළ පැහැයක් දක්වනවා. මම ඕකට දානවා මැග්නීසියම් පටි කැබලි කීපයක්. එතකොට ඔබ බලන්න මොකද වෙන්නේ කියලා ඉස්සෙල්ලාම ඔබ නිරීක්ෂණය කරලා බලන්නකෝ. ඊට පස්සේ අපි කතා කරමු මොකද්ද මේකේ සිද්ධ වෙන්නේ කියලා. දැන් මම මේ කොපර් සල්ෆේට් වලට මැග්නීසියම් පටි කැබලකුයි දැම්මේ. දැන් බලන් ඉන්න මැග්නීසියම් ශීඝ්‍ර ලෙස ප්‍රතික්‍රියා කරනවා. පැහැදිලිව පේනවා. මැග්නීසියම් පටිය දී වෙන සුළු බවක් ඇති වෙනවා. බලන් ඉන්න මේ වර්ණය පිළිබඳව. ටික ටික මේ වර්ණයේ අඩුවීමක් වෙනවා. මේ බලන්න. දැන් මේ ප්‍රතික්‍රියාව. දැන් මෙතෙන්දි මම මේ දාලා තියෙන්නේ වෙනත් ලෝහයක ලවණයක් සමග තමයි මේ අපි මැග්නීසියම් දැම්මේ. දැන් මැග්නීසියම් පටියේ කළු පැහැයක් දක්වන ඔබට පේනවා. මම මේක හෙලෙව්වොත් එහෙනම් මේ ආකාරයට ඔබට පෙනේ මේ කළු පැහැති කුඩක් ඔන්න ඇති වුණා. කළු පැහැති කුඩක් ඇති වෙනවා. පේනව නේද? දැන් මේ හොඳින් මේ ඔබ බැලුවොත් එහෙනම් මෙතෙන්දි වර්ණයත් අඩු වෙලා කියලා පේනවා. දැන් මොකද්ද මෙතෙන්දි උනේ? දැන් දුවේ පුතේ අපි මෙතෙන්දි බැලුවොත් මේ වෙන්නේ කොපර් සල්ෆේට් කියන ලවණයේ තියෙන කොපර් ප්‍රතිස්ථාපනය කරමින් මැග්නීසියම් අර සල්ෆේට් සමග ප්‍රතික්‍රියා කිරීම. එහෙනම් මෙතෙන්දි ඔබට තේරෙනවා කොපර් සල්ෆේට් කියලා සංයෝගයක් තියෙනවා. එතන ඉන්න කොපර්ට පහර දෙන්නට හැකියාව තියෙනවා මෙතන මැග්නීසියම්ට. කොපර්ට පහර දීලා යාව එලෝලා මැග්නීසියම් සල්ෆේට් කියන අලුත් ලවණය හැදෙනවා. කොපර්ට අර බන්ධනේ කඩාගෙන ඉවත් වෙන්න වෙනවා. ඒකට ඔබ දැක්කේ කළු පාට කුඩ තමයි ඉස්සෙල්ලා තිබුණු අර කොපර් සල්ෆේට් වල තිබුණු කොපර් කොටස් ටික තමයි අර ඉවත් වෙන්නේ. මැග්නීසියම් වල සක්‍රියතාවය සහ කොපර් වල සක්‍රියතාවය එතෙන්දී ඔබට සංසන්දනය කරන්න පුළුවන්. කොපර් සල්ෆේට් වල තිබුණු කොපර් පළවා හරිනීම හැකියාව තිබුණා මැග්නීසියම්ට. එහෙනම් අපිට මෙන්න මේ ආකාරයට තව වෙනත් ලෝහවල ලවණ සමග ප්‍රතික්‍රියා කිරීමෙනුත් අනිත් ලෝහ සංසන්දනය කරන්න පුළුවන්. එහෙනම් අපි මේ වෙද්දී ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව කොහොමද? ජලය සමග ප්‍රතික්‍රියාව කොහොමද? අම්ල සමග ප්‍රතික්‍රියාව කොහොමද? වෙනත් ලෝහවල ලවණ සමග ප්‍රතික්‍රියාව කොහොමද කියන එක පිළිබඳව ඔබේ අවධානය යොමු කෙරුවා. ඔබ දැක්කා මැග්නීසියම් කොපර් සමග ප්‍රතික්‍රියා කළා මැග්නීසියම් කැබැල්ල දිය වෙලා කොපර් තැම්පත් වුණා. එහෙම නැත්නම් කොපර් ඉවත් වෙනවා. අර ඊට පස්සේ හැබැයි අපි මෙතන රත්තරන් දැම්ම නම් කොපර් සල්ෆේට් එක්කලා ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. මොකද කොපර් සහ රත්තරන් අපි ප්‍රතික්‍රියා කරුවොත් කොපර් තමයි ශක්‍රියතාවයෙන් ඉහළ. රත්තරන් ලෝහයට බෑ කොපර් ප්‍රතිස්ථාපනය කරන්න. ලෝහ ලවණ සමග ප්‍රතික්‍රියා වෙද්දි බලන්න සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක් අඩු සක්‍රියතාවයක් තියෙන ලෝහ ලවණයක් සමග ප්‍රතික්‍රියා කරොත්
වැඩි සක්‍රීය ලෝහයත් එක්කලා තමයි අර ලවණ ද්‍රාවණය අලුතෙන් හැදෙන්නේ. අඩු සක්‍රීය ලෝහයට විස්ථාපනය වෙන්න වෙනවා. ඉතින් අපිට මෙතන සිදුුනේ මැග්නීසියම් කොපර් සල්ෆේට් එක්කලා ප්‍රතික්‍රියා කළා මැග්නීසියම් සල්ෆේට් හැදිලා කොපර් ඉවත් වුණා. අද අපි තෝරගත්ත පාඩම් මාතෘකාව ලෝහ සහ සක්‍රියතා ශ්‍රේණී කියන පාඩම් මාතෘකාව. මේ යටතේ අපි ලෝහ පිළිබඳව කතා කරා. එහි ගුණාගුණ සහ එහි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවන් පිළිබඳව අපි හඳුනාගත්තා. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් සක්‍රියතා ශ්‍රේණිය කියලා කියන්නේ මොකක්ද කියන එකත් හඳුනා ගන්න වෙනවා අපේ දරුවන්ට. මොකද මේ දේවල් නිර්වචනය කරන්න උනත් ප්‍රශ්න පත්‍රයකදී අපිට අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ නිසා වසන්ත සහ අපි ඒ ගැන පැහැදිලි කරගමු. ඇත්තටම දැන් අපි මේ මාතෘකාව ප්‍රවිෂ්ඨයම ලබා ගත්තේ සක්‍රියතා ශ්‍රේණිය කියලානේ. මොකද්ද මේ සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ? කොහොමද මේක ගොඩනගා ගන්න? ශ්‍රේණියක් නම් මේ පිළිවෙල ගොඩනගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. මගේ පුතේ අපි මේ දක්වා කරපු මේ සියලු ක්‍රියාකාරකම් වලින් මෙන්න මේ ගොඩනැගීම තමයි කරේ. මේ ගොඩනැගීම කරලා අවසානයේ අපි කියනවා ලෝහ ඒවායේ ප්‍රතික්‍රියතාවයේ අවරෝහණ අනුපිළිවෙලට. ඔන්න හරි වැදගත් කතාව. අවරෝහණ පිළිවෙලට සකස් කිරීමෙන් ලැබෙන ශ්‍රේණිය සක්‍රියතා ශ්‍රේණිය ලෙස හඳුන්වයි. ඒක හොඳට මතක තියාගන්න පුතේ. ලෝහ ඒවායේ ප්‍රතික්‍රියතාවයේ අවරෝහණ පිළිවෙලට සකස් කිරීමෙන් ලැබෙන ශ්‍රේණිය සක්‍රියතා ශ්‍රේණිය ලෙස හඳුන්වයි කියලා කියනවා. දැන් එතකොට මේ වාතය සමග වේවා, ජලය සමග වේවා, අම්ල සමග වේවා, එහෙම නැත්නම් වෙනත් ලෝහ ලවණයක් සමග වේවා මේ විවිධ ලෝහ ප්‍රතික්‍රියා කරවලා මේ ප්‍රතික්‍රියතාව අනුව මේවා පෙළ ගැස්සුවොත් අවරෝහණ පිළිවෙලට. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව වැඩිම එක්කෙනා ඉඳන් අඩුම එක්කෙනාට යම් පෙළ ගැස්සීමක් කරොත් ආන්ගේ ලැබෙන ශ්‍රේණියට කියනවා සක්‍රියතා ශ්‍රේණිය කියලා. දැන් ඔයා මේ දකින්නේ සක්‍රියතා ශ්‍රේණිය. බලන්න පුතේ මෙතන පොටෑසියම් වලින් පටන් ගන්නේ නේද? පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම් ආදී වශයෙන් මේක පෙළගස්සලා තියෙනවා. අර ගෝකුලස ඉස්සරලා මතක් කළා වගේ හයිඩ්‍රජන් දක්වලා තියෙනවා වෙනම රවුම් කරලා. එහෙම නැත්නම් වරහන් තුල. එහෙම කරන්න හේතුව ගෝකුලස රුචිව පුතේ මේක ලෝහයක් නෙමෙයි. මේක අර සංසන්දනයේ සඳහා දැන් ඔය අම්ල වගේ ප්‍රතික්‍රියාවලදී සංසන්දනයේ සඳහා තමයි හයිඩ්‍රජන් යොදලා තියෙන්නේ. අනික් දේවල් ටික තමයි ලෝහ වෙන්නේ. එතන මේ ලෝහ මේ විදිහට පෙළගස්වලා ලැබෙන ශ්‍රේණිය තමයි පුතේ සක්‍රියතා ශ්‍රේණිය. මේ සක්‍රියතා ශ්‍රේණිය මතක තියාගන්න ඕනේ හැම විටම ඉහළින් තියෙන ලෝහයේ ප්‍රතික්‍රියතාව පහළින් තියෙන ලෝහයේ ප්‍රතික්‍රියතාවට වඩා වැඩි. ඉහළින් එක නෑ තමයි ප්‍රතික්‍රියතාව වැඩි. ඉතින් මේ සක්‍රියතා ශ්‍රේණියේ මේ තියෙන පෙළගැස්ම මේ තියෙන ස්වභාවයේ ಗುಣ සලකලා අපි මේක ප්‍රයෝජනයට ගන්න විවිධාකාර අවස්ථා තියෙනවා. අපි බලමු මගේ පුතේ මොකද්ද සක්‍රියතා ශ්‍රේණියෙන් අපිට ලැබෙන ප්‍රයෝජන කියලා. අපි කියනවා මූලික වශයෙන් ලෝහ ගබඩා කර තැබීමේදී ආරක්ෂිත ලෙස ගබඩා කිරීම සඳහා සුදුසු ක්‍රමය තෝරගන්න. දැන් අපි දැක්කා ඉස්සලත් ගෝකුලස මතක් කරා සෝඩියම් අපි තැම්පත් කරේ පැරෆින් වගේ වගේ. හැබැයි මැග්නීසියම් කැල්ලක් පැරෆින් වල දාන්න ඕනේ නැහැ. මොකද සෝඩියම් තරම් ප්‍රතික්‍රියාශීලී නැති හින්දා. ඒකම අපි ගත්තොත් එහෙම රත්තරන් වගේ දෙයක් ඒ තරම්වත් අපි ගබඩා කරන්න ක්‍රමවේද හොයන්න ඕනේ නැහැ. ප්‍රතික්‍රියාශීලතාව ගොඩක් අඩු නිසා. ඒ වගේම තමයි පුතේ විකාදනයෙන් ලෝහ ආරක්ෂා කිරීම ඒ සඳහා සුදුසු ක්‍රමවේද සකස් කරගන්න. ඒ වගේම විද්‍යුත් රසායනික කෝෂ නිපදවනකොට ගැළපෙන ලෝහ තෝරා ගැනීම වගේ දේවල් වලටත් අපිට මේ සක්‍රියතා ශ්‍රේණිය කියන එක ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මගේ පුතේ සක්‍රියතා ශ්‍රේණිය ඔයා දන්නවා නම් ඊටාම වැදගත් දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි ලෝහ නිස්සාරණය කරන ක්‍රමවේද හඳුනා ගන්න අපිට භාවිතා කරන්න පුළුවන්. මේ ලෝහ නිස්සාරණය කරන ප්‍රධාන ක්‍රමවේද කීපයක් තියෙනවානේ. ඒතර මේ ලෝහ නිස්සාරණයට උචිත ක්‍රමවේදය තෝරගන්නේ සක්‍රියතා ශ්‍රේණිය දිහා බලලා. විශේෂයෙන්ම සෝඩියම් පොටෑසියම් වෙන ලෝහ නිස්සාරණය සඳහා විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රමය යොදා ගන්නවා. ඒ වගේම අයන්, ටින්, ඒ වගේම සින්ක් වගේ ලෝහ නිස්සාරණයට ඔක්සි හරණය කියන ක්‍රමයත්, ඒ වගේම සිල්වර්, ගෝල්ඩ්, ඒ වගේම ප්ලැටිනම් වගේ ලෝහ නිස්සාරණයට භෞතික ක්‍රම ආදියත් භාවිතා කරනවා ලෝහ නිස්සාරණයේදී. ලෝහ නිස්සාරණය කියන්නේ පුතේ යම් තැනකින් ලෝහය වෙන් කර ගන්නවා කියන එකනේ. එහෙනම් මේ වෙන් කර ගැනීමේදී භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේද තුනක් ගැන කතා කරා. එකක් තමයි පුතේ අපි කිව්වේ ලෝහ නිස්සාරණය කිරීමේ පළවෙනි ක්‍රමයේ විදිහට විද්‍යුත් විච්ඡේදනයේ සක්‍රියතා ශ්‍රේණියේ මුල් ලෝහ පහ තමයි එතන අඩංගු වෙලා තියෙන්නේ. මුල් ලෝහ පහ මේකෙදී විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රමයෙන් වෙන් කර ගන්නවා විදුලි ධාරාව භාවිතා කරලා. දෙවෙනි ක්‍රමය අපි කතා කරේ ඔක්සි හරණය කියන එක.
මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඔක්සිජන් ඉවත් කරලා ලෝහය වෙන් කරගන්න එක තමයි ඔක්සිහරණය කියලා කිව්වේ. ඒ වගේම පුතේ භෞතික ක්‍රමකින් වෙන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ ඔබට දැర్శණය වෙන ලෝහ. මොකද මේගොල්ලෝ සංයෝග හදන්නේ නැති නිසා අපිට රසායනික ප්‍රතික්‍රියා අවශ්‍ය වෙන්නේ බොහොම පහසුවෙන් භෞතික ක්‍රම යොදලා මේ ලෝහ වෙන් කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට සූදානම් වෙන්නේ මේ යකඩ නිස්සාරණය පිළිබඳව කතා කරන්න. ගෝකුලස අපිට ඒක ගැනත් පැහැදිලි කරන්න. ඔව්. දුවේ පුතේ දැන් වසංශ ආරම්භයක් විදිහට කිව්වා මේ ලෝහ නිස්සාරණ ක්‍රමවලට අපිට සක්‍රියතා ශ්‍රේණිය ප්‍රයෝජනයි කියලා. ඉතින් අපි බලමු එහෙමනම් මොකද්ද මේ මෙතෙන්දී අපිට ගන්න ක්‍රමවේදය. අපි මෙතෙන්දී මේ දෙවනි කාණ්ඩේ එහෙම නැත්නම් ඔබ දැක්ක අර පළවෙනි ලෝහ පහ අපි ගන්නවා සක්‍රියතා ශ්‍රේණියේ පළවෙනි ලෝහ පහ කිව්වේ විද්‍යුත් විච්ඡේදන ක්‍රම. ඊළඟ ලෝහ පහෙන් අපි යකඩ කියන එක තමයි අපි නිස්සාරණය කරන ක්‍රමවේදය ඔබට හඳුන්වලා දෙන්නේ. ඒකට අපි කියනවා ඔක්සිහරණ ක්‍රමයක් කියලා. මොකද ස්වභාව ධර්මයේ මේගොල්ලෝ ගොඩක් වෙලාවට තියෙන ඔක්සිජන් එක්කලා එකතු වෙලා. ඔබ බලන්න මෙතන තියෙන යකඩ නිස්සාරණය සිදු කරන්නේ ඔක්සිහරණ ක්‍රමයේ මගින්. හේතුව තමයි යකඩ ඔක්සයිඩ් විදිහට තමයි ස්වභාව ධර්මයේ තුල තියෙන්නේ. එහෙනම් යකඩ නිස්සාරණය කරන්න ඔක්සිජන් කොටස ඉවත් කරන්න ඕනේ. ඔක්සිජන් කොටස ඉවත් කරපුවම අපිට යකඩ ටික ලැබෙනවා. එහෙනම් අපි ඒක තමයි මේ කරන්න හදන්නේ. මේක බලමු අපි මේ සඳහා භාවිතා කරන උපකරණය තමයි ධාරා ඌෂ්මකය කියලා කියන්නේ. ඔබ දන්නවා මේ උපකරණ අද ඊයේ නෙමෙයි අතීතයේ අවුරුදු 5000කට 6000කට පෙර පවා අපේ අනුරාධපුර යුගයේ පවා මේ සිදුවීම් කරලා තියෙනවා. මේකට කුණුගල් කෝක් සහ හිමටයිට් අමුද්‍රව්‍ය විදිහට භාවිතා කරන අතරේ මෙතෙන්දි මේ ගිනි ගඩොල් වලින් සාදපු පෝරණුවක් තමයි මෙතෙන්දි භාවිතා කරන්නේ. මේක තුල උෂ්ණත්වය අධික බව පවත්වා ගැනීමට සමා මේ ගිනි ගඩොල් අපි භාවිතා කරන්නේ. බලන්න යකඩ නිස්සාරණයට භාවිතා කරන අමුද්‍රව්‍ය තුන තමයි විශේෂයෙන්ම හිමටයිට්, හුණුගල් සහ කෝක්. එහෙම නැත්නම් කාබන්. ඒතර මේක අපි ධාරා ඌෂ්මකයේ තුල අපි පවත්වා ගන්න ඕන උෂ්ණත්වය බලන්න 650 විතර උණුසුම් වාත ධාරාය යටින් අපි ඇතුල් කරපුවාම මේ ඌෂ්මකයේ තුල සාමාන්‍යයෙන් 1700 අතර සෙන්ටිග්‍රේඩ් අංශක උෂ්ණත්ව පරාසයක් මේකේ අපිට පවත්වාගෙන යන්න පුළුවන්. එතෙන්දී ඒතර මෙන්න මේ ප්‍රතික්‍රියා මාලාව සිද්ධ වෙලා තමයි අපිට ඔක්සිජන් ලැබෙන්නේ. බලන්න පළවෙනි ප්‍රතික්‍රියාව තමයි දුවේ පුතේ අපි අමුද්‍රව්‍ය වශයෙන් දාපු කෝක් වල තියෙන කාබන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා. ඊට පස්සේ මේ නිපදවන කාබන් ඩයොක්සයිඩ් නැවතත් අර කෝක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් මේකේ කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. එහෙනම් මේ ධාරා ඌෂ්මකයේ තුල ඔන්න දැන් තියෙන්නේ කාබන් මොනොක්සයිඩ්. ඊට දුවේ පුතේ අර හිමටයිට් අපි දැම්මනේ දැන් යකඩ අඩංගු ලෝහ පස තමයි හිමටයිට්. අන්න ඒ හිමටයිට් ප්‍රතික්‍රියා කරනවා කාබන් මොනොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා අන්න කාබන් මොනොක්සයිඩ් ටික කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙලා ඔක්සිකරණය වෙනවා. එතකොට යකඩ ටික ඔක්සිහරණය වෙලා අන්න යකඩ නිස්සාරණය වෙනවා. එතකොට අපිට කැල්සියම් කාබනේට් වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් හැදෙනවා. ඒ කැල්සියම් ඔක්සයිඩ් අපිට වටිනවා මේකේ තියෙන ලෝ බොර ඉවත් කිරීම සඳහා. දැන් කැල්සියම් බලන්න මේ කැල්සියම් කාබනේට් පිච්චෙනවා ඔතෙන්දිත් කැල්සියම් ඔක්සයිඩ් හැදුනා. දැන් බලන්න කැල්සියම් ඔක්සයිඩ් වලින් අපි ගන්න ප්‍රයෝජනෙ මොකක්ද කියන එක අපිට මේකේ හැදෙන ලෝහ පසේ තියෙන විවිධ අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා තමයි ඔතන සිලිකන් ඩයොක්සයිඩ් එහෙම නැත්නම් වැලි කොටස් ටිකත් කැල්සියම් ඔක්සයිඩ් එක්කලා එකතු වෙලා කැල්සියම් සිලිකේට් බවට පත් වෙනවා. ඊළඟට ඇලුමිනියම් ඔක්සයිඩ් එහෙම නැත්නම් මැටි කොටස් ටිකත් කැල්සියම් ඔක්සයිඩ් සමග එකතු වෙලා කැල්සියම් ඇලුමිනේට් කියන සංයෝගය හැදිලා මෙන්න මේ සංයෝග විදිහට ලෝ බොර විදිහට අපිට ඉවත් කරන්න ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි අපිට ලෝ බොර සමයි ධාරා ඌෂ්මකයේ ඉහළ කොටසින් අපිට ඉවත් කර ගන්න පුළුවන්. පහළ කොටසෙන් ධාරා ඌෂ්මකයේ අපිට වෙන් කරගත්ත පිරිසුදු ලෝහය ලබා ගන්න පුළුවන්, යකඩ ලබා ගන්න පුළුවන්. මේ ආකාරයට තමයි අපි නම් ලෝහ නිස්සාරණයේ ඔක්සිහරණ ක්‍රමය භාවිතා කරනවා කියලා කියන්නේ. ලෝහ සක්‍රියතා ශ්‍රේණිය කියන පාඩම් මාතෘකාවයි අපි ඔබත් එක්ක විස්තරාත්මකව සාකච්ඡා කළේ. නොවැම්බර් මාසයේ 3 වෙනිදා අපි ඔබට යොමු කරපු ප්‍රශ්නයේ තිරය දිස් වෙනවා. මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරක් තිරය දිස් වෙද්දී මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර යොමු කරපු අය අතුරින් ජයග්‍රාහකයින් 30 දෙනෙක් අපි තෝරගෙන තියෙනවා. LP සත්සරා DS සේනනායක ජාතික පාසල මීරගම, රනිදු ෂෙනාල් ද මැසනඩ් විද්‍යාලයේ කඳාන, ඒ වගේම මාතලේ රජයේ විද්‍යාලයේ උදානි ලක්ෂිකා කරුණාරත්න අපි ඔබට දෙනාටම සුභාශිංසනය කරනවා. ඒ වගේම MD ගුණසේන අනුග්‍රහයෙන් ඔබට වටිනා පොත් නුදුරේදී ලැබේවි. එහෙමනම් අද දවසේ ජාතික පාසල විද්‍යාව වැඩසටහනෙන් ඔබට දැනුම බෙදා දෙන්න අපිට සහාය වුණු මිනුවන්ගොඩ බුරුල්ලපිටිය ජාතික පාසලේ විද්‍යා ආචාර්ය ගෝකුල සිනිවර්ධන සර්ටත්, කඳාන ශාන්ත සෙබස්තියන් මහාවිද්‍යාලයේ විද්‍යා ආචාර්ය වසන්ත ගුණවර්ධන සර්ටත් අපේ ස්තුතිය පිරිනමමින් අපිට අදට ජාතික පාසල විද්‍යාව වැඩසටහනෙන් ඔබේ නිවහනෙන් සමගෙන යන්න අවසර ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී දවසක්. අයබෝවන්.